නිසි මඟ යනු මැන පුතුනේ. සිප් සවිය රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාරය. අයිබෝවන් දුවේ පුතේ ඔන්න පොරොන්දු වුණ විදිහටම සතියකට විතර පස්සේ ආපහු මං එනවා ඔයාලා ගාවට. ඒ එන්නේ අපි ගිය සතියේ කතා කරා 11 ශ්‍රේණිය පළවෙනි පාඩම. අපි මේ සතියේ කතා කරන්න යන්නේ 11 වසර සහ 10 වසර කියන දෙගොල්ලොන්ටම වැදගත් වෙන පාඩමක්. ඒ තමයි 10 වසරේ 4 වෙනි පාඩම. ඉතින් පාඩමට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයාලට පුළුවන් දිගටම මේ වැඩසටහන මේ විදිහට ශ්‍රවණය කරන්න. ඊට අමතරව යාළුවන්ට කියන්න. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ගෙදරට වෙලා ඉන්න කියන එක. මේ දවස්වල ඔයාලා දන්නවා තියෙන රටේ තියෙන තත්ත්වයක් එක්ක ඇඳිරි නීතියක් දාලා තියෙන වෙලාවේ කොහොමත් ගෙදරින් එළියට යන්න ඔයාලට අවසරයක් නැහැ. ඊට අමතරව ඔයාලා මොනවටම හරි එළියට යන්න අවශ්‍ය වුණොත් ඒ දේවල් උපරිම සීමා කරන්න. මොකද මේ දේවල් ඔයාලා කරන්න ඕනේ ගොඩක්ම ඔයාගේ අම්මලා තාත්තලා වෙනුවෙන්. මොකද මේ වෛරස් එකෙන් ඇත්තටම ගොඩක්ම හානි වෙන්නේ ඔයාලගේ අම්මලා තාත්තලාගේ වයසේ ඉන්න උදවිය. ආච්චිලා සීයලාගේ වයසේ ඉන්න උදවියට. ඔයාලටත් වඩා. ඔයාලටත් හානියක් වෙන්නේ නැහැ කියලා කියනව නෙමෙයි. වැඩිම හානියක් වෙන්නේ ඔයාලගේ අම්මලා තාත්තලාට එහෙම නැත්නම් වැඩි හිටි උදවියට. ඉතින් ඒගොල්ලන්ට කරන උදව්වක් විදිහට අනිත් අයව ආරක්ෂා කරන්නම් විදිහට ඔයාලට පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න කියන පණිවිඩය දීලා මම එනවා අද පාඩමට. අද පාඩම තමයි තාර්කික ద్వාර සමග බූලීය බීජ තර්කය. 10 ශ්‍රේණිය 4 වෙනි පාඩම. ඒ කියන්නේ දුවේ පුතේ ඔයාලා O level exam එකට එද්දී අනිවාර්ය ප්‍රශ්න එන වැදගත්ම පාඩමක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ආපහු මම ඔයාලට කියන්නේ අපි මේක ශ්‍රව්‍ය මාධ්‍යයකින් කරන නිසා අපිට සිද්ධ වෙනවා අදත් මේක පෙළ පොතත් එක්කම පාඩම ඉස්සරහට යන්න. ඉතින් මම එන්නම් පෙළ පොතට. ඔබ පෙළ පොත ළඟට ගන්න. ඊට අමතරව මේක පොඩ්ඩක් අපිට පුංචි ගණන් කිහිපයක් හදන්න තියෙනවා. ගණන් කිහිපයක් කියන්නේ අපි සාමාන්‍යයෙන් හදන ගණන් නෙමෙයි, ටිකක් වෙනස් ගණන් කිහිපයක්. ඉතින් ඒක නිසා මම ඔයාලට කියනවා පුනින්ම කොලයක් සහ පයනක් අතට ගන්න. ඊට පස්සේ අච්චු පොතත් අරගෙන අපි සූදානම් වෙමු පාඩම පටන් ගන්න. මම යනවා පෙළ පොතට. අපි බලමු මේ පාඩම ගැන හඳුන්වන්නේ කොහොමද කියලා. පෙළ පොතේ හැඳින්වීම අපි මුලින්ම කියවගෙන ඉමු. එදිනෙදා ජීවිතයේදී ජීවීන් අතර sannivedanaya විවිධාකාරයෙන් සිදුවේ. ඈත අතීතයේදී යොදාගත් sannivedana ක්‍රමයක් වෙන අනබෙර ගැසීම තුලින් මිනිසාට පණිවිඩ නිකුත් කරන බව යන සංඥාව නිකුත් කරයි. තවද දුම්රිය ස්ථානයක නවත්වා ඇති දුම්රියක ගමන් ආරම්භය සඳහා දුම්රිය නියාමක නලාවක් ශබ්ද කොට කොළපාට කොඩියක් සොලවා සංඥාවක් නිකුත් කරයි. දුම්රියෙහි ගමන ආරම්භයට සංඥා පහනෙහි කොළපාට බල්බය දැල්වී තිබිය යුතු අතර රතුපාට බල්බය දැල්වේ නම් දුම්රිය නැවැත්විය යුතුය. මුදල් සේප්පුවක් විවෘත කිරීම සඳහා යතුරු දෙකක් භාවිතා කෙරේ නම් එම දොර විවෘත කිරීමට යතුරු දෙකම අවශ්‍ය වේ. ඔබ කාරයක ගමන් යාමට ප්‍රථම කාරයට නැග දොරවල් නිවැරදිව වැසිය යුතුය. එහිදී කාරයේ එක් දොරක් හෝ නිවැරදිව වැසී නොමැතිනම් ඒ පිළිබඳව වාහනයේ බල්බයක් දැල්වී හෝ හඬක් නිකුත් වී හෝ රියදුරට සංඥාවක් නිකුත් කරයි. දොරවල් සියල්ල වැසුණු පසුව මෙම සංඥා නිකුත් වීම නවතින අතර වාහනයේ ගමන් ආරම්භීමට මෙම දොරවල් හතරම නිවැරදිව වැසිය යුතු වේ. තවද ඔබ කාරයක අසුනේ වාඩි වී ආසන පටිය පැළඳිය යුතු අතර එසේ නොමැතිනම් ඒ බව කාරයේ සංඥාවක් නිකුත් කර දැනුම් දෙයි. මෙසේ සාමාන්‍ය ජීවිතයේදී අප සංඥා භාවිතා කරන්නාseම පරිගණකයේත සංඥා උපයෝගී කරගනි. හොඳයි පුතේ. බලන්න මොකද්ද කියන්නේ කියලා. මෙතනදී කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී මෙන්න මේ කතා කරන සංඥා කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ කියලා. ඔබ දැක ඇති සමහර විට පොතට අමතරව අපි ගත්තොත් එහෙම මෝටර් බයිසිකල් වල ස්ටෑන්ඩ් එක ගහලා තියෙද්දි පුංචි හඬක් නිකුත් වෙනවා. ස්ටෑන්ඩ් එක ආපහු ස්ටෑන්ඩ් එක අයින් කරනකම්ම ඒ හඬ නිකුත් වෙනවා. කාර් එක නම් සීට් බෙල්ට් එක දාන්න නැත්නම් පොඩි මොකක් හරි සංඥාවක් එක්ක බල්බයක් හෝ එහෙම නැත්නම් පුංචි හඬක් හෝ නිකුත් වෙනවා. මේ විදිහට විවිධ හඬවල් හෝ බල්බ සංඥා කුමක් හෝ සංඥාවක් එදිනදා ජීවිතේ අපි ගොඩක් දේවල් වලදී නිකුත් කරනවා දැකලා තියෙනවා. උදාහරණයක් විදිහට ට්‍රැෆික් ලයිට්ස්. එහෙම නැත්නම් අපි පාරේ ගමන් කරද්දී පාර පයින්න. එහෙම නැත්නම් වාහනයක් එලවනවා නම් වාහනේ හරියට හසුරවන්න. මේ විදිහට පාරේ විවිධ සංඥා තියෙනවා. ඉතින් මේ සංඥා වැඩ කරන්නේ බොහෝ දුරට
ඩිජිටල් ක්‍රමවලට. එහෙම නැත්නම් පරිගණක ආධාරයෙන්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ කොහොමද මේ සංඥා වැඩ කරන්නේ? මොකද්ද මේ සංඥා වලින් කරන්නේ? මේ සංඥා පරිපත කොහොමද හදන්නේ? පරිපතවල මූලධර්ම කිහිපයක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මෙතනදී අපි කතා කරනවා තාර්කික ద్వාර කියලා එකක්. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියන එකට logic gates කියලා. මොකද්ද තාර්කික ద్వාරයක් කියන්නේ? මොකද්ද logic එකක් කියන්නේ? logic එකක් කියන්නේ පුතේ දුවේ මොකක් හරි තර්කයක්. තර්කයක් කිව්වම ඔබ දන්නවා තර්කයකට පැති දෙකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. අපි කාත් එක්ක හරි මොන හරි දෙයක් තර්ක කරනවා නම් ඒකට විවිධ පැති විවිධ කෝණ තියෙන්න පුළුවන්. හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා වෙනස් දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙකක් හෝ කිහිපයක් ඕනම තර්කයකට තියෙන්න පුළුවන්. එතකොට ద్వාරයක් කියන්නේ මොකද්ද? ద్వාරයක් කියන්නේ ගේට් එකක්. ඒ කියන්නේ මොකක් හරි යන්න පුළුවන් තැනක්. වට කරලා තියෙන තැනකින් එළියට යන්න තියෙන තැනක්. අපි එහෙම නිකන් පුංචි නිර්වචනයකට යන් ඒ විදිහට. අපි බලමු පොතේ මොකද්ද තාර්කික ద్వාර ගැන කියන්නේ කියලා. ද්විම සංඛ්‍යා අනුසාරයෙන් යම් යම් තර්ක තත්ත්ව ගොඩනැගීමටත් ඒ අනුව යම් යම් තීරණ ගැනීමටත් හැකිවන පරිපත තාර්කික පරිපත ලෙස හැඳින්වේ. එහෙම නැත්නම් logic circuits කියලා කියනවා. පරිගණකයක් සෑදී ඇත්තේ සංකීර්ණ සංඛ්‍යාංක පරිපත රාශියක එකතුවෙනි. මෙම ඉලෙක්ට්‍රොනික පරිපත නිර්මාණය කොට ඇත්තේ තාර්කික ద్వාර නැමැති මৌলিক තාර්කික පරිපත රාශියක් අවශ්‍ය පරිදි එකිනෙකට සම්බන්ධ කිරීමෙනි. මධ්‍ය සැකසුම් ඒකකයේ සෑදී ඇත්තේ තාර්කික ద్వාර අතිවිශාල සංඛ්‍යාවක් එකතු වීමෙනි. රූපෙහි දැක්වෙන්නේ and o සහ not යන මූලික තාර්කික ద్వාර සම්බන්ධ වී සෑදුණු පරිපතයක බලන්න පුතේ රූපය 4.1 මූලික තාර්කික ద్వාර සම්බන්ධිත පරිපතය කියලා රූප සටහනක් තියෙනවා. ඔබට දැන්මම මේක පැහැදිලි නොවේයි. ඒත් අපි ඉස්සරහට යද්දී ඔබට මූලික අවබෝධයක් ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. තාර්කික ద్వාරයක් මගින් සිදු කෙරෙන්නේ එය වෙත ආදානය කරන ආදානයක් හෝ ආදාන කිහිපයක් සලකා බැලීමෙන් පසු අදාළ ප්‍රතිදානයන් ලබා දීමයි. තාර්කික ద్వාර නිපදවීමේ තාක්ෂණික ක්‍රම ගණනාවක් ඇති අතර එහි අභ්‍යන්තර පරිපත ට්‍රාන්සිස්ටර, ඩයෝඩ සහ ප්‍රතිරෝධ ආදී අංග වලින් සමන්විත වේ. තාර්කික ద్వාර පරිපත භාවිත වන ආකාරය අනුව කොටස් දෙකකට වෙන් කළ හැකිය. හොඳයි පුතේ. දැන් මුලින් කතා කරපු ඔක්කොම අමතක කරලා අපි අපි ඇත්තටම මේ පාඩමෙන් ඉගෙන ගන්න කොටසට. ඒවා තමයි අපි මූලික තාර්කික ద్వාර තුනක් සහ සංයුක්ත තාර්කික ద్వාර දෙකක් පිළිබඳව මේ පාඩමෙන් ඉගෙන ගන්නවා. මොකද්ද මූලික තාර්කික ద్వාරයක් කියන්නේ? මොකද්ද සංයුක්ත තාර්කික ద్వාරයක් කියන්නේ කියලා අපි ඉස්සරහදී ඉගෙන ගමු. අපි මුලින්ම යනවා මූලික තාර්කික ద్వාර මොනවද කියලා බලන්න. මූලික තාර්කික ద్వාර තියෙනවා පුතේ ප්‍රධාන වශයෙන් තුනක්. පළවෙනි එක තමයි and ద్వාරය කියන්නේ. and කියන්නේ මොකද්ද? and කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නම් සහ කියන එක. and and. දෙවෙනි තාර්කික ద్వාරය තමයි o ద్వාරය. එහෙම නැත්නම් o ගේට් එක. o කියන්නේ සිංහලෙන් නම් හෝ කියන එක. තුන්වෙනි තාර්කික ద్వාරය තමයි not ద్వාරය. not කියද්දී ඔබ දන්නවා not කියන්නේ නැත යන අර්ථය දෙන වචනය. ඉංග්‍රීසි වලින් නම් not කියන්නේ සිංහලෙන් නැත යන අර්ථය. ඉතින් ඔය තුන තමයි මූලික තාර්කික ద్వාර වෙන්නේ. අපි මුලින්ම යම් and ద్వාරය ගැන කතා කරන්න. මම මෙතනින් ඉස්සරහට පාවිච්චි කරන්නේ මෙම ద్వාරය කියන වචනයට පුතේ ගේට් එක කියලා. මොකද අපි දන්නවා මේ පරිගණකය ගැන කතා කරද්දී මේ සියලු උපකරණ හැදෙන්නේ අපේ රටේ නෙමෙයි. මේ සියලු උපකරණ හැදෙන්නේ වෙනත් රටවල. එතකොට ජාත්‍යන්තර භාෂාවකින් තමයි මේ සියලු දේවල් සඳහන් වෙන්නේ. ඉතින් මේ ඔක්කොම අපි සිංහලෙන් කතා කරන වචන මෑත කාලීනව හදාගත්ත වචන තියෙන්නේ. එතකොට සමහර වචන ඔබට තරම් හුරු පුරුදු ගතියක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම ద్వාරය කියන එක ඇත්තටම සිංහල භාෂාවේ වචනයක්. ඒ වුණාට ඊට වඩා මම හිතනවාට ලේසි වෙයි කියලා ගේට් කියන වචනේ පාවිච්චි කළොත්. ඉතින් මුලින්ම අපි කතා කරන්න යන්නේ නිසා and ගේට් එක ගැන. එහෙම නැත්නම් and ద్వාරය ගැන. බලමු. and තර්කයේ තේරුම් ගැනීමට පහත උදාහරණ සලකා බලමු කියලා අච්චු පොතේ තියෙනවා. බලන්න. ඔබගේ පරිගණක විද්‍යාලයේ දොර යතුරු දමා වසා ඉබ්බෙක්ද දමා ඇතනම් එය ඇරීමට නම් දොරේ යතුරුද ඉබ්බාගේ යතුරුද අවශ්‍ය වේ. මෙම යතුරු දෙකම භාවිතා කළොත් පමණක් දොර විවෘත කළ හැක. දොරේ යතුරු හෝ ඉබි යතුරු පමණක් භාවිතා කළහොත්
දොර ඇරිය නොහැක. තවද යතුරු නොමැති නම් දොර ඇරිය නොහැක. මොකද්ද පුතේ කියන්නේ? ඔබ හිතන්න මේ උදාහරණයට අමතරව මම වෙන උදාහරණයක් ඔබට කියන්නම්. මම කියනවා පන්තියේ ළමයි ඉන්නවා කිහිප දෙනෙක්. මං කියනවා කමල් සහ නිමල් දෙන්නම ඉස්සරහට එන්න කියලා. මම මොකද්ද කියන්නේ? කමල් සහ නිමල් දෙන්නම ඉස්සරහට එන්න කියලා. දැන් වෙන්න පුළුවන් දේවල් මොනවාද තියෙන්නේ? පළවෙනි දේ තමයි කමලුත් එන්න නැතුව ඉන්න පුළුවන්, නිමලුත් එන්න නැතුව ඉන්න පුළුවන්. දැන් ඒ දෙන්න කරපු වැඩේ හරිද? නෑ. මම කිව්වේ කමල් සහ නිමල් දෙන්නම ඉස්සරහට එන්න කියලා. දැන් කමල් ආවෙත් නෑ, නිමල් ආවෙත් නෑ. ඒ කියන්නේ දෙන්න කරපු වැඩේ වැරදි. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි මං කියනවා ආපහු කමල් සහ නිමල් දෙන්නම ඉස්සරහට එන්න කියලා. දැන් කමල් එනවා, නිමල් එන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? කරපු වැඩේ හරිද? දැන් ඔබ කියන්න පුළුවන් ඔව් කමල් කරපු වැඩේ හරි. නිමල් විතරනේ ආවේ නැත්තේ. නෑ මම කියන්නේ කමල් සහ නිමල් දෙන්නම ඉස්සරහට එන්න කියලා. කමල් විතරයි එන්නේ. සම්පූර්ණයෙන් ගත්තොත් එහෙම වැඩේ මොකද? මට ඕන දේ වෙලා තියනවද? නැහැ. මට ඕන දේ වෙලා නැහැ. ඒ කියන්නේ වැඩේ වැරදි පුතේ. ඊට පස්සේ මම කියනවා ආපහු කමල් සහ නිමල් දෙන්නම ඉස්සරහට එන්න කියලා. දැන් මොකද වෙන්නේ? කමල් එන්නේ නැහැ, නිමල් එනවා. දැනුත් ඉස්සල්ලාම් වගේම තමයි. ඉස්සල්ලාම් කමල් ආව, නිමල් ආවේ නැහැ. දැන් නිමල් එනවා, කමල් එන්නේ නැහැ. දැනුත් වැඩේ මොකද? දැනුත් වැඩේ වැරදි. ආපහු මම කියනවා කමල් සහ නිමල් දෙන්නම ඉස්සරහට එන්න කියලා. දැන් මොකද වෙන්නේ? දැන් පුතේ කමලුත් එනවා, නිමලුත් එනවා. දැන් වැඩේ හරිද වැරදිද? දැන් වැඩේ හරි. අන්න ඔය විදිහට තමයි ඇන් ద్వාරය ක්‍රියාත්මක වෙන්නේ. බලමු අපි පොතේ තියනවා බලන්න. රූපය 4.2 AB හා ආදාන දෙකෙහි තර්කන අවස්ථාව බිඳුව වූ විට විද්‍යුත් පරිපතය කියලා. බලන්න එතන ඔබට පේනවා ඇති. ඒ පරිපතේ A සහ B කියලා ස්විච් දෙකක් තියෙනවා. Q කියලා බල්බ් එකක් තියෙනවා. ඔබ හිතන්න බැටරි එකකින් මේ සර්කිට් එකට කරන්ට් එක දෙනවා කියලා. අපි සම්පූර්ණම සරලව යමු. එතකොට මේ Q කියන බල්බ් එක පැත්තු වෙන්න නම් Q කියන බල්බ් එක පත්තු වෙන්න නම් ඔබ බලන්න ඕනේ A සහ B කියන ස්විචස් කොහොමද අපි ක්‍රියාත්මක කරන්න ඕන කියලා. අපි මුලින්ම බලමු A සහ B කියන ස්විච් දෙකම ඕෆ් කරලා. ඒ කියන්නේ A ඔය තියෙන විදිහටම තියෙනවා, B තියෙන විදිහටම තියෙනවා. දැන් එක පැත්තකින් කරන්ට් එක යනවා A ගාවට, අනිත් පැත්තෙන් බල්බ් එක ගාවටම කරන්ට් එක යනවා. දැන් සර්කිට් එක සම්පූර්ණ වෙනවද? පරිපතය සම්පූර්ණ වෙනවද? නැහැ. පරිපතය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇයි A කියන එක ගාවින් කරන්ට් එක නවතිනවා. Q කියන තැනට කරන්ට් එක අනිත් පැත්තෙන් යනවා. හැබැයි පරිපතය සම්පූර්ණ වෙන්න නම් දෙපැත්තෙන්ම කරන්ට් එක එන්න ඕනේ. සර්කිට් එකක් කම්ප්ලීට් වෙන්න නම්. දැන් මොකද වෙන්නේ? Q කියන තැනට එක පැත්තකින් ගියාට අනිත් පැත්තෙන් A කියන ස්විච් එක ගාවින් මොකද වෙන්නේ? කරන්ට් එක නවතිනවා. දෙවෙනි අවස්ථාව බලමු. මම A කියන ස්විච් එක ඔන් කරලා B කියන ස්විච් එක ඕෆ් කරනවා. ඒ කියන්නේ A කියන ස්විච් එක මම සර්කිට් එකේ ක්ලෝස් කරනවා. B කියන එක ඔය විදිහටම තියෙනවා. දැන් මොකද වෙන්නේ? කරන්ට් එක ආපහු Q ගාවට එක පැත්තකින් යනවා. හැබැයි අනිත් පැත්තෙන් යන කරන්ට් එක කොතනින්ද ඉවර වෙන්නේ? ඒක ගිහිල්ලා B කියන තැනින් ඉවර වෙනවා. ඔබට පේනවා ඇති B කියන තැනින් සර්කිට් එක කම්ප්ලීට් වෙලා නැහැ. ඊළඟ අවස්ථාවේදී මම මොකද කරන්නේ? මම A කියන එක කොහොමද තියලා B කියන එක ක්ලෝස් කරනවා. දැන් වෙන්නේ මොකද්ද? Q කියන තැනට එක පැත්තකින් ගියාට අනිත් පැත්තේ තියෙන කරන්ට් එක A කියන තැනින් නවතිනවා. B ක්ලෝස් කරාට වැඩක් නැහැ. A කියන තැනින් කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව පුතේ මම A සහ B කියන ස්විචස් දෙකම ඔන් කරනවා. ඒ කියන්නේ මම සර්කිට් එක ක්ලෝස් කරනවා A සහ B කියන තැන් දෙකෙන්ම. දැන් මොකද වෙන්නේ? දැන් සර්කිට් එක කම්ප්ලීට් සර්කිට් එකක් වෙලා Q කියන බල්බ් එක දැල් වෙන්න පටන් ගන්නවා. ඕක තමයි පුතේ AND ద్వාරයේදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි යමු AND ద్వාරය කොහොමද අපි අඳින්නේ? එහෙම නැත්නම් කොහොමද අපි පිටපත් කරගන්නේ කියලා බලන්න. දැන් පුතේ මෙතනදී ඔබ බලන්න පුළුවන් සර්කිට් එකෙත් AND ద్వාරය මේ විදිහට තියෙන්නේ කියලා. නැහැ. මේ තියෙන්නේ අපි කටු සටහනක්. එහෙම නැත්නම් අපි අපේ රෙෆරන්සස් වලට, අපේ වැඩවලට AND ద్వාරය ඇඳ ගන්න විදිහ. අපි දන්නවා ඔබ 11 ශ්‍රේණියේ කෙනෙක් නම් පළවෙනි පාඩමේදී මම කිව්වා අපි සමහර වෙලාවට එක එක සංකේත පාවිච්චි කරනවා. මොනවාද අපි පාවිච්චි කරපු සංකේත පළවෙනි පාඩමේදී? අපි භාවිතා කරා ඕවල් එකක් නේ, බිත්තරයක හැඩයක්. ඊට පස්සේ ඉන්පුට් එකකට නම් අපි සමාන්තර ආශ්‍රයක් භාවිතා කරා.
process එකකට නම් අපි ඍජු කෝණාශ්‍රයක් භාවිතා කරා. මේ වගේ අපි සරල සංකේත භාවිතා කරා. ඒතර මෙතනදිත් අපි ඒ වගේ සරල සංකේත කිහිපයක් භාවිතා කරනවා. and or not සහ අනිකුත් සංයුක්ත තාර්කික ద్వාර වලටත් අපි සංකේත භාවිතා කරනවා. ඒතර මෙතනදී භාවිතා කරන සංකේතය තමයි ඔබට පේනවා ඇති පුතේ 4.5 කියන රූපේ n තාර්කික ద్వාරයට අදාළ සංකේතය. ඕක තමයි පුතේ n තාර්කික ద్వාරයට අදාළ සංකේතය වෙන්නේ. ඊළඟට අපි බලමු මේක අපි නිකන් අපිට පුළුවන් ටේබල් එකකට දාගන්න. වගුවකට දාගෙන බලන්න පුළුවන් මොන විදිහටද බල්බ් එක දැන්වෙන්නේ කියලා. අපි වගුවක් ඇඳගමු පුතේ. A සහ B කියලා ස්විචස් දෙක ඇඳගෙන Q කියලා බල්බ් එකට වෙනම කොලමයක් අරගෙන. ඒතර කොලම්ස් 3ක් අරගෙන අපි වගුවක් ඇඳ ගන්න පුළුවන්. A කියන්නේ පළවෙනි ස්විච් එක, B කියන්නේ දෙවෙනි ස්විච් එක, Q කියන්නේ බල්බ් එක. පළවෙනි අවස්ථාව තමයි A කියන ස්විච් එක විවෘතව තියෙනවා, B කියන ස්විච් එකත් විවෘතව තියෙනවා. දැන් මොකද වෙන්නේ? Q එහෙම නැත්නම් බල්බය දැල් වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාවේදී A කියන ස්විචය විවෘතව තියෙනවා, B කියන ස්විචය සංවෘතව තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැනොත් බල්බය දැල් වෙන්නේ නැහැ. තුන්වෙනි අවස්ථාවේදී A කියන ස්විචය සංවෘතව තියෙනවා, B කියන ස්විචය විවෘතව තියෙනවා. දැනොත් බල්බය දැල් වෙන්නේ නැහැ. හතරවෙනි අවස්ථාවේදී A කියන ස්විචය සංවෘතව තියෙනවා, B කියන ස්විචය ඒත් සංවෘතව තියෙනවා. දැන් බල්බය දැල් වෙනවා. හොඳයි පුතේ. අපිට පුළුවන් මේ කියපු කතාවම අපිට වඩාත්ම හුරු පුරුදු බිඳුව සහ එක කියන අපි කියනවානේ බිඳුව සහ එක කියන්නේ පරිගණකයේ ඇල්ෆබෙට් එක කියලා. අපිට පුළුවන් බිඳුව සහ එක කියන සංකේතය යොදාගෙන මේ කියන කතාවම ගොඩ නගලා පෙන්වන්න. අපි ආපහු ඇඳ ගන්නවා වගුවක් A B සහ Q කියලා. අපි දානවා A බිඳුවයි. A බිඳුවයි කියන්නේ මොකද්ද පුතේ? ස්විච් එක දාලා නැහැ කියන එක. Bත් බිඳුවයි. ඒ කියන්නේ ස්විච් එක දාලා නැහැ. දැන් Q හි අගය කීයද? බිඳුවයි. අපි මේ n කියන ద్వාරයේදී වෙන්නේ අපි ඒක සලකනවා වැඩි කිරීමක් සිදු කරනවා විදිහට. බලන්න වැඩි කිරීමක් සිදු කරාම මෙන්න මේ දේද වෙන්නේ කියලා. A කියන එක බිඳුවයි, B කියන එක බිඳුවයි, Q කියන එක බිඳුවයි. බිඳුව වරක් බිඳුවයි. හරි නේද? දෙවෙනි අවස්ථාව. A කියන එක බිඳුවයි, B කියන එකයි. හරි. දැන් මොකද වෙන්නේ? A බිඳුවයි කියන්නේ A කියන ස්විච් එක off, B කියන ස්විච් එක on. B එකයි. දැන් අපි බලන්න යන්නේ Qට මොකද වෙන්නේ කියලා. අපිට හරි ලේසි. අපිට පුළුවන් මේක වැඩි කරලා බලන්න. බිඳුව වරක් එක කීයද? ඒත් පුතේ බිඳුවම තමයි. තුන්වෙනි අවස්ථාව A කියන එක එකයි, B කියන එක බිඳුවයි, Q කීයද කියලා බලන්න යන්නේ. ඒත් හරි ලේසි. අපිට පුළුවන් එක් වරක් බිඳුවත් බිඳුවයි කියලා ගන්න. හතරවෙනි අවස්ථාව A කියන්නේ එකයි, B කියන්නේ එකයි. දැන් කීයද පුතේ? එක් වරක් එක එකයි. එහෙම නැත්නම් අපිට පුළුවන් දැල් වේ කියන අවස්ථාවට යන්න. මෙන්න මේ විදිහට තමයි මේ තාර්කික ద్వාරයේ සත්‍යතා වගුව ගොඩනගන්නේ. අපි මේකට කියනවා පුතේ සත්‍යතා වගුව. එහෙම නැත්නම් ට්‍රුත් ටේබල් කියලා. සත්‍යතා වගුව කියන්නේ එතකොට බිඳුව සහ එක යොදාගෙන තාර්කික ద్వාරය ඇසුරෙන් ගොඩනගන වගුවට. තේරුණාද? ඔය විදිහට තමයි එතකොට n ద్వාරයේ සත්‍යතා වගුව ගොඩනැගෙන්නේ. ඊට පස්සේ අපි යමු පුතේ ක්‍රියාකාරකමක් තියනවා බලන්න 119 වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ. A B හා C ලෙස ආදාන තුනක් දී ඇති විට Q නම් ප්‍රතිදානය ලබා ගැනීමට අදාළ n තාර්කික ద్వාරය පහත දැක්වේ. බලන්න පුතේ රූපය 4යි 6 කියන එක ආදාන තුනක් සහිත n ద్వාරය. හරි පුතේ. මම ඔබට කිව්වා තර්කයක් වුණාම දෙකක් හෝ ඊට වැඩි ගණනක් තියෙන්න පුළුවන් කියලා. ඒතකොට බලන්න මෙතනදී කීයක් තියෙනවද කියලා. මෙතනදී තියෙනවා 3ක්. A B හා C කියලා ඉන්පුට්ස් 3ක් එනවා. බලන්න A B හා C කියලා ඉන්පුට්ස් 3ක් එනවා. එතකොට අපිට Q සමාන කරන්න පුළුවන් A.B.C කියන එකට. AND ගේට් එකේදී ඉන්පුට්ස් දෙකක් අතරට අපි ඩොට් කියන එක භාවිතා කරන. ඔබ දන්නවා පුතේ පරිගණකයේ වැඩි කිරීමේ යකුණ
යොදා ගන්නේ නැහැ. ඒ වෙනුවට අපිට පුළුවන් තරු ලකුණ යොදා ගන්න. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි සංකේතයක් යොදා ගන්න. අපි මෙතනදී භාවිතා කරනවා ඩොට් කියන එක වැඩි කිරීමේ ලකුණ විදියට. ඔබ ඒ විදියට සරලව හිතන්න කියලා මම ඔබට ආරාධනා කරනවා මේ අවස්ථාවේදී විතරක්. ඊට පස්සේ බලන්න මෙම n තාර්කික ద్వාරයේ පහත පරිපතයට තුල්‍ය වේ කියලා තියෙනවා. බලන්න පල්ලෙහාත් තියෙනවා තව සර්කිට් එකක්. එහෙම නැත්නම් තව ලොජික් ගේට් එකක් තියෙනවා. එතනදී ලොජික් ගේට්ස් දෙකක් භාවිතා වෙලා තියෙනවා. පළවෙනි එකේදී තියෙන්නේ q සමානයි a.b.c. ඩොට් කියලා කියන්නේ ඒ කියන්නේ n ගේට් එකකින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනි රූපේ විදිහට අපි ගමු බලන්න. බලන්න p කියන තැනට මොකක්ද දෙන උත්තරේ කියලා. p කියන තැනට එන්නේ a.b. ඇයි c කියන එක a ලොජික් ගේට් එකට සම්බන්ධ වෙලා නැහැ. ඒතකොට p සමානයි a.b. ඊට පස්සේ c කියන එක වෙනමම පල්ලෙහින් තවත් ලොජික් ගේට් එකකට සම්බන්ධ වෙනවා. ඒ ලොජික් ගේට් එකේ අනිත් ඉන්පුට් එක විදිහට තමයි එන්නේ p කියන එක. එතකොට බලන්න එතනදී q සමාන වෙන්නේ මොකටද කියලා. q සමාන වෙනවා a.b.c. පළවෙනි අවස්ථාවේදී q සමාන උනේ a.b.c. මෙතනදී q සමාන වෙන්නේ a.b.c. ඒ කියන්නේ පුතේ දෙකම එකයි වගේ නේද ඔබට ඇහෙන්නේ? නෑ. මෙතනදී වෙන්නේ a.b.c එක දිගට අපි ඩොට්ස් තියාගෙන යන්න පුළුවන්. a එක ලිව්වා ඩොට්, b ලිව්වා ඩොට්, c. අනිත් ලොජික් ගේට් එකේදී a ලිව්වා ඩොට්, b අපි ඒක වරහන් දානවා. ඊට පස්සේ අපි ඩොට් c. ඊට පස්සේ අපි ලියනවා වරහනින් එළියේදී ඩොට් c කියලා. ඇයි අපි වරහනක් දාන්නේ? a.b කියන එක ආවේ වෙනමම ලොජික් ගේට් එකකින් නිසා අපිට එතකොට පුළුවන් ඒක වෙනම වරහනක් දාලා පෙන්වන්න. මෙතනදී උනේ පුතේ මෙන්න මේ වගේ දෙයක්. ඔබ හිතන්න පළවෙනි අවස්ථාවේදී වුණා අපි ABC වලට අගයන් දෙමු බලන්න. අපි A වලට දෙමු 2, B වලට දෙමු 4, C වලට දෙමු 6. දැන් බලන්න A.B.C කියන්නේ 2 වැඩි කිරීම 4 වැඩි කිරීම 6. දැන් බලන්න පුතේ 2 වැඩි කිරීම 4 වැඩි කිරීම 6 උත්තරේ කීයද කියලා. දෙවරක් 4 කීයද? 8යි. 8 වරක් 6 කීයද? 48යි. එතකොට a.b.c අපිට දෙන්න පුළුවන් 48යි කියලා. දෙවෙනි අවස්ථාවේදී මොකද උනේ? a.b වරහන් දැම්ම .c. මෙතනදී මොකද උනේ? අපි ආපහු දෙමු 2 4 6 කියන අගයන්. a.b කියන්නේ 2 වැඩි කිරීම 4. ඔන්න ඒක වරහන් දැම්ම කියන්නේ අපි ඒකේ මුලින්ම ගන්න ඕනේ උත්තරේ. දෙවරක් 4 කීයද? 8යි. ඒ 8 තමයි ඊට පස්සේ අපි 6න් වැඩි කරන්නේ. තේරුණාද? උත්තරේ දෙකේම එකයි. උත්තරේ එන්නේ 48යි. හැබැයි අපි ගාන හදපු විදිහ විතරක් වෙනස් වෙනවා. බලන්න පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඒක යටතේ මෙහි A හා B ආදාන වන n තාර්කික ద్వාරයේ ප්‍රතිදානය වන p ලියා දක්වන්න. අපි දැන් හොයාගත්ත දුවේ පුතේ p කියන්නේ කීයද? a.b කියලා. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා p හා c ආදානය වන n තාර්කික ద్వාරයේ ප්‍රතිදානය වන q ලියා දක්වන්න. දැන් ඔබට හරි ලේසි ලියන්න පුළුවන් මොකක්ද උත්තරේ? a.b වරහන් .c. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙම q හි අගය ඉහත A, B හා C ආදාන තුනක් සහිත n තාර්කික ద్వාරයේ ප්‍රතිදානයට සමාන වේ. එම නිසා මෙම පරිපතයට අදාළ බූලිය ප්‍රකාශය නම් a.b.c. හරි පුතේ. මේකෙන් කියන්නේ දෙවනි තාර්කික ద్వාරය සහ තාර්කික ద్వාරය කියවම මම කිව්වේ සම්පූර්ණම තාර්කික ద్వාරය ගැන, සම්පූර්ණ සර්කිට් එක ගැන. දෙවනි තාර්කික ద్వාරය සමාන වෙනවා පළවෙනි තාර්කික ద్వාරයට. මොකද දෙකේම අවුට්පුට් එක සමාන වෙන නිසා. එහෙම නැත්නම් දෙකේම ප්‍රතිදානය සමාන වෙන නිසා. ඉහත පරිපතයට අදාළ සත්‍යතා වගුවේ අවස්ථා 8ක් ඇත. මෙහි ආදාන 3ක් ඇති බැවින් සත්‍යතා වගුවේ අවස්ථා 8ක් ඇත. හරි පුතේ. අපි බලන්න යන්නේ ඒ කතා කරපු ලොජික් ගේට් එකට කොහොමද ට්‍රුත් ටේබල් එකක් අඳින්නේ කියලා. දැන් බලමු ඒකේ අපිට තිබ්බ ඉන්පුට්ස් 3ක්. A සහ B සහ C ඉන්පුට්ස් 3ක්. දැන් අපි කොහොමද බලන්නේ මේවට එකිනෙකට වෙනස් අවස්ථා මොනවාද තියෙන්නේ කියලා. අපිට ඔහේ හිතුමතා අපිට දාන්න බෑ. A වලට බිඳුව දානවා, B වලට 1 දානවා, C වලට බිඳුව දානවා. අපිට ඒ විදිහට දැම්මොත් අපිට අනිවාර්යයෙන් මේක පැටලෙන්න පුළුවන්. ඒ නිසා අපි ගොඩක් කරන්නේ මේ වගේ වෙලාවක අපිට හරි ලේසි. අපි කිව්වා අපි හැම වෙලේම යොදාගන්නේ බිඳුව සහ 1. ඒ කියන්නේ කීයේ පාදයේවද? ඔබ දැන් කරලා ඇති මේ
පාඩම 3 වෙනි පාඩම පාසලේදී. එතකොට මේ යොදාගන්නේ අපි දෙකේ පාදයේ සංඛ්‍යා දෙකක් 0 සහ 1. එතකොට මෙතන අවස්ථා 3ක් තියෙනවා. අපි ඒ වෙලාවට බලනවා දෙකේ පාදයේ එහෙම නැත්නම් දෙක කියන සංඛ්‍යාවේ 3 වෙනි බලය කීයද කියලා. අවස්ථා 4ක් තිබ්බොත් අපි බලනවා දෙකේ 4 වෙනි බලය. අවස්ථා 2ක් තිබ්බොත් දෙකේ 2 වෙනි බලය. දැන් මෙතන තියෙන අවස්ථා 3යි. දෙකේ 3 වෙනි බලය සමානයි 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. 2 වැඩි කිරීම 2 4යි 4 වැඩි කිරීම 2 8යි. ඒ කියන්නේ මෙතනදී එනවා අනිවාර්යයෙන්ම අවස්ථා කීයක්ද? අවස්ථා 8ක්. හරි. අවස්ථා 8ක් ආව කියමුකෝ. දැන් අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ ට්‍රුත් ටේබල් එකට අවස්ථා 8ක් තියෙනවා. අපි කොහොමද මේ අවස්ථා 8 හදාගන්නේ? හරි ලේසි පුතේ. අපි ABC කියලා ලියාගෙන කොලම්ස් 3ක් බෙදාගත්තට පස්සේ අපි මේ 8 කියන ඉලක්කම බෙදා ගන්නවා ආපහු දෙකෙන්. 8 දෙකෙන් බෙදුවම කීයද? 4යි. හරි. 4 ගත්තට පස්සේ දැන් අපි යනවා A කියන තැනට. A කියන තැනට ගිහිලා දානවා අපි 0.4ක්. ඊට පස්සේ ආපහු දානවා අපි 1 ඒවා 4ක්. ඔන්න දැන් අපි 0 ඒවා 4ක් දැම්ම 1 ඒවා 4ක් දැම්මා. A කියන එකට. දැන් තියෙනවා අපිට අවස්ථා කීයක්ද? A කියන එකකින් අවස්ථා 8කට අපි හදාගෙන ඉවරයි. දැන් යනවා අපි B කියන එකට. දැන් මොකද කරන්නේ? කලින් A කියන එකට දාපු 4 අපි ආපහු බෙදා ගන්නවා දෙකෙන්. දැන් උත්තරේ කීයද? 2යි. දැන් අපි දානවා B වලට 0.2යි ඊට පස්සේ 1 ඒවා 2ක්. ආපහු 0 ඒවා 2යි 1 ඒවා 2ක්. අර අවස්ථා 8 සම්පූර්ණ වෙනකන් දෙකෙන් දෙකට අපි දාගන්න. ඉස්සෙල්ලා අපි දාගත්තේ 4න් 4ට 0.4යි 1 4යි. දැන් දානවා 0.2යි 1 2යි 0.2යි 1 2යි. දැන් ඔබ දන්නවා මේක රටාවකට යන්නේ. දැන් මොකද කරන්නේ? අපි දෙකත් අපිට පුළුවන් ආපහු දෙකෙන් බෙදන්න 1යි. අපි C වලට දානවා 0.1යි 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 0.1යි. දැන් ඔබට පේනවා ඇති ABC වලට පළවෙනි එකට ආව 0.4යි 1 4යි දෙවෙනි එකට ආව 0.2යි 1 2යි 0.2යි 1 2යි තුන්වෙනි එකට ආව 0.1යි 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 0.1 කියලා. ඔබට පේනවා දැන් පැහැදිලිව පළවෙනි අවස්ථාවේදී ABC වලට තියෙනවා උඩින්ම 0.3ක් පල්ලෙහෙම්ම තියෙනවා 1 ඒව 3ක්. ඒ කියන්නේ මෙතන තියෙනවා සිද්ධ වෙන්න පුළුවන් හැම දෙයක්ම අවස්ථා 3ක් යොදා ගද්දි. මේ ට්‍රුත් ටේබල් එක කම්ප්ලීට් කරන්නයි යන්නේ. බලමු අපේ ආන්සර් එක තමයි එන්න ඕනේ A.B.C. ඒ කියන්නේ A B C කියන තුනම ට්‍රුත් වෙන අවස්ථා. එහෙම නැත්නම් එක වෙන අවස්ථා තමයි අපි එක විදියට සලකන්නේ. බලමු පළවෙනි අවස්ථාව බිඳුව A බිඳුවයි B බිඳුවයි C බිඳුවයි. උත්තරේ කීයද පුතේ? උත්තරේ බිඳුවයි. දෙවෙනි අවස්ථාව මම කිව්වා මෙතනදී AND ගේට් එක ගන්නවා අපි කරන්නේ මොකද්ද? වැඩි කරන එක කියලා. අපි වැඩි කරගෙන යන්. දෙවෙනි අවස්ථාව බිඳුව වැඩි කිරීම බිඳුව වැඩි කිරීම එක. උත්තරේ බිඳුවයි. තුන්වෙනි අවස්ථාව බිඳුව වැඩි කිරීම එක වැඩි කිරීම බිඳුව. උත්තරේ බිඳුවයි. හතරවෙනි අවස්ථාව බිඳුව වැඩි කිරීම එක වැඩි කිරීම එක. උත්තරේ බිඳුවයි. එක වැඩි කිරීම බිඳුව වැඩි කිරීම බිඳුවයි. ඔය විදිහට ඇවිල්ලා ඔබට පේන අවසාන අවස්ථාවේදී විතරක් එක් වරක් එක එකයි එක් වරක් එක එකයි එක ඒවා තුනක් තියෙන අවස්ථාවේදී විතරක් පිළිතුර එක වෙනවා. මෙම පාඩමේ දෙවන කොටස පහතින් දැක්වෙන ලින්ක් එක මගින් ලබාගත හැක.